ආයුබෝවන් පුතේ. අද ඔයාලත් එක්ක EBC TV රූපවාහිනිය වැඩසටහන යටතේ ගණිතීය විෂය 6 ශ්‍රේණියට අදාළ එදා අපි කරපු කොටසේ එතන ඉඳන් ඉතිරි කොටස අපි අද සාකච්ඡා කරමු. අද තියෙන්නේ 6 ශ්‍රේණියට අදාළව අපි එදා කතා කළේ භාග පාඩම. මේ භාග පාඩමේ අපි අද කතා කරන්නේ එදා කතා කරපු තැන සිට ඉදිරි කොටස. භාග පාඩමට අදාළව අපි එදා කතා කළා භාග සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද? ඊළඟට මේකේ ලවය හරය මොකද්ද? ඊට පස්සේ කතා කළා භාග වර්ග කීපයක් ගැන. එදා කතා කරපු භාග වර්ග තමයි මොනවද? මේ ජාතිය භාග වලට මොනවද කියන්නේ? 2න් 1, 8න් 1, 9න් 1. මේ ජාතිය භාග වලට කිව්ව මොන භාග කියලාද? ඒකක භාග. එතකොට මේක 5න් 3, 7න් 4, 8න් 1 මේ ජාතියේ මේ සියල්ලටම කිව්ව මොන භාග කියලාද? මේ සියල්ලටම කිව්වා තත්ත්ව භාග කියලා. එතකොට මේක ඒකක භාග, මේක තත්ත්ව භාග. හරයට වඩා ලවය කුඩායි නම් ඒ සියලුම භාග තත්ත්ව භාග වෙනවා. හරය ඕනෑම සංඛ්‍යා මේ හරයට වඩා ලවය කුඩා වෙන ලවය එකවන භාග වලට කිව්වා ඒකක භාග කියලා. දැන් අද අපිට දුවේ පුතේ තියෙන්නේ මේ භාග සංසන්දනය කරන්න. විශාල කුඩා එක්කෙනා හොයාගන්නේ කොහොමද කියන එක බලන්න. හරි. අපි අද කරන්නේ භාග සංසන්දනය කියන කොටස. එහෙනම් ඔයගොල්ලෝ පොතේ ලියා ගන්නට ඕනේ භාග සංසන්දනය අනුමාතෘකාවක් විදියට. භාග සංසන්දනය. අපි අද භාග පාඩමේ මේ භාග සංසන්දනය යටතේ අවස්ථා 3ක් යටතේ තමයි අපි කතා කරන්නේ. අපි ඉස්සෙල්ලම බලමු හරය, ලවය සහ හරයනේ ගැටලු. එතකොට මේ ඉස්සෙල්ලම බලමු හරය සමාන වන අවස්ථාව. පළවෙනි අවස්ථාවට ගමු හරය සමාන වන. හරය සමාන භාග සංසන්දනය. ඒ කියන්නේ යට සමානයි උඩ වෙනස්. ඒතොර මේ භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම බලමු. හරය 3න් 1යි 3න් 2යි. හරය සමානයි. එනම් භාග සංඛ්‍යා දෙකේ කවුද විශාල වෙන්නේ? 3කට කපලා 1ක්ද 3ට කපලා 2ක්ද විශාල වෙන්නේ? 3ට කපලා 2ක්. ඒ නිසා අපිට මේ සංකේතය මේ ආකාරයට යොදන්නට පුළුවන්. තුඩ දාන්න ඕනේ හැමතිස්සෙම පුංචි එක්කෙනාගේ පැත්තට, විශාල පැත්ත දාන්නට ඕනේ ලොකු එක්කෙනාගේ පැත්තට. තව එකක් ගමු. 7න් 4යි 7න් 3යි. යට සමානයි. ඒ නිසා 7කින් 4යි 7කින් 3යි වඩා විශාල වෙන්නේ කවුද? 7න් 4. තව අවස්ථාවක් 8න් 3යි 8න් 5යි 8න් 1යි. 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගෙන් මට හොයාගන්නට ඕනේ ලොකුම එක්කෙනා කවුද කියලා. ඒතර ලොකුම එක්කෙනා හරය සමානයි. ඒ නිසා වඩා විශාලම එක්කෙනා කවුද? 8කින් 5 කියන කොටස විශාලයි. එහෙනම් වඩා විශාල භාග සංඛ්‍යාව වෙන්නේ 8න් 5 කියන්නේ. හරය සමාන භාග සංසන්දනය කරන්න හරි පහසුයි. ඒ හේතුව අපිට ඒක හොඳට ඇහැට හුරුයි. යට සමාන නම් උඩ ඉලක්කම් වල තියෙන විශාලත්වය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ කවුද විශාල කුඩා කියලා. ඔයගොල්ලෝ මේ වගේ උදාහරණ කීපයක් ලියාගෙන මේ සංකේතය යොදන්න. මේ ටික ලියාගන්න. 5න් 3යි 5න් 2යි. මේ අතරට දාන්න ඕනේ සංකේත. 11න් 9යි 11න් 4යි. 12න් 5යි 12න් 7යි. 6න් 1යි 6න් 4යි. වඩා විශාල මොකක්ද කියලා ඔයගොල්ලෝ යොදන්න බලන්න. සුදුසු සංකේත එක්ක මේක මේ අතට එක්ක අනිත් අතට. මේ සංකේත දෙකම භාවිත කරන්නට පුළුවන්. අසමානතා ලකුණු යොදන්න බලන්න.
බලන්න පළවෙනි එක හරියද කියලා. 5න් 3යි 5න් 2න් 5න් 3 විශාලයි. බලන්න මේ අතට යොදලා තියෙන්නට ඕනේ. 11න් 9 11න් 4යි 11න් 9 විශාලයි. 12න් 5යි 12න් 7න් 12න් 7 විශාලයි. 6න් 1යි 6න් 4න් 6න් 4 විශාලයි. තව ක්‍රියාකාරකමක් කරමු. ආරෝහණ පිළිවෙලට ලියන්නට ඕනේ. ලියන්න. ආරෝහණ පිළිවෙල ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න. ආරෝහණ පිළිවෙලට ලියන්න. මේ ගාන කරන්න බලන්න. 7න් 3යි 7න් 5යි 7න් 2යි. මේ තුන් දෙනා ආරෝහණ පිළිවෙලට. හරය සමානයි, කිසි ගැටලුවක් නැහැ. ලියන්න බලන්න උත්තරේ. ආරෝහණ කියන්නේ කුඩා එකේ සිට ලොකු එකට. කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා ලියාගෙන යමු. එහෙනම් පුංචි මෙක්කෙනා ඉස්සෙල්ලා ලියවෙන්නට ඕනේ 7න් 2යි. ඊළඟට විශාල එක්කෙනා 7න් 3. ඊළඟට විශාල එක්කෙනා 7න් 5. බලන්න උත්තරේ නිවැරදිද කියලා. තව උදාහරණයක් කරමු. ඉක්මනට ලියමු. 11න් 3යි 11න් 7යි 11න් 4යි. හරය සමාන අවස්ථාව. හරය සමාන නිසා හරි පහසුයි ගැන මේ ගණන් ටික හදන්න. 7න් 11න් 3යි 11න් 7යි 11න් 4යි. වඩා පුංචි මෙක්කෙනා 11න් 3 මෙයා 11න් 4 වඩා විශාල මෙක්කෙනා 11න් 4. ඔය ආකාරයට හරය සමාන භාග කවුද විශාල කවුද කුඩා කියලා අපිට පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි ද්විපදයේ බලමු. හරය සමාන අවස්ථාව නෙමෙයි ලවය සමාන අවස්ථාවට යමු. ඒක තමයි අපේ දෙවැනි අවස්ථාව. අංක 2 ලවය සමාන. ලවය සමාන භාග සංසන්දනය. ලවය සමාන භාගයි දැන් සංසන්දනය කරන්න හදන්නේ. ලවය සමාන භාග අපි ගමු 2න් 1යි 3න් 1යි. ලවය සමානයි. හරය අසමානයි. හරය අපි ඉතින්දී හරය බලන්න අවශ්‍ය නැහැ. ලවය සමානයි නම් දැන් හිතන්න 2න් 1ද 3න් 1ද වඩා විශාලයි. දෙකපාරට චුට්ටක් හිතා ගන්න අමාරුයි කවුද විශාල කුඩා කියලා. මම මෙතන තව උදාහරණයක් ගන්නම්. 4න් 3යිද 6න් 3 දානවා වඩා විශාල. උදාහරණ දෙකක් අපි ඔය විදිහට සාකච්ඡා කරමු. 2න් 1යි 3න් 1යි ගත්තාම අපි හිතමු මෙහෙම. ගෙදරට ගේනවා. ඔයාලා හිතන්නකෝ මෙහෙම කේක් එකක් ගෙනාවා කියලා. මේකෙන් 2කින් එකක්. ඒ කේක් එකම ඒ සයිස්ම කේක් එකක් 3න් එකක්. මේ කේක් එකෙන් 2කින් එකක් අපි හිතමු A කියන එක්කෙනා කන. A කියන එක්කෙනා කන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. A කේක් එකේම B කියන එක්කෙනා කන ප්‍රමාණය තමයි මම පහළ රූප සටහනේ පෙන්නන්නේ. A කන්නේ මේ කේක් ගෙඩිය මේ එකම සයිස් කේක් ගෙඩිය එකම කේක් ගෙඩිය මෙයා දෙකට කපලා කෑල්ලක් ඉල්ලනවා යාට. මෙයා ඉල්ලන්නේ 3ට කපලා කෑල්ලක්. එහෙනම් වඩා විශාල වෙන්නේ කොයි එකද? මොකද එකම ප්‍රමාණයේ කේක් ගෙඩි දෙකක්. එක්කෙනේ A කියන එක්කෙනා ඉල්ලනවා 2ට කපලා කෑල්ලක්. B කියන එක්කෙනා ඉල්ලනවා 3ට කපලා කෑල්ලක්. ඒතර A කියන එක්කෙනා කන ප්‍රමාණය 2ට කපලා එක කෑල්ලයි B කියන එක්කෙනා 3ට කපලා එක කෑල්ලයි. ඒතර වඩා විශාල කෑල්ල කන්නේ කවුද? 2ට කපලා එකක් කන එක්කෙනා වඩා විශාලයි.
එහෙනම් මේ භාග සංඛ්‍යාවේ මෙන්න මෙයා විශාලයි. අපි බලමු අර දෙන්නවා. ඒකටත් අපි ওই විදිහට අඳිමු. එකම සයිස් ප්‍රමාණය. එකම සයිස්. එකම ප්‍රමාණය අරගෙන සමාන රූප සටහන් දෙකක් අරගෙන මේකේ පාට කරමු අපි 4කින් 3ක්. මේකේ පාට කරමු අපි කියන අර 6න් 3. මේ රූප සටහන කඩන්නට උනේ 4කට. 4ට කඩලා කෑලි 3ක් පාට වෙන්නට ඕනේ. මේක කඩන්න ඕනේ 6ට. 3යි 4යි 6යි. 6ට කපලා ඒකෙන් ගන්න කෑලි 3යි. එතකොට 4ට කපලා කෑලි 3ක්ද විශාල වෙන්නේ? 6කට කපලා කෑලි 3ක්. වඩා විශාල වෙන්නේ කවුද? 4ට කපලා කෑලි 3ක් විශාලයි. එහෙනම් අපි ක්‍රමයක් හොයාගන්නට ඕනේ. ලවය සමාන භාග සංසන්දනය කරනකොට මොකක්ද කරන්න පුළුවන් දෙය කියලා. අපිට මේක හිතෙන් හදා ගන්නට පුළුවන්. මෙයා 2ට කපනවා, මෙයා 3ට කපනවා. එතකොට 2ට කපනවට වඩා 3ට කැපුවාම 3ට කපන කෑල්ල පුංචි. 3ට කපන කෑල්ල පුංචි. එතකොට මේ දෙකෙන් වඩා විශාල වෙන්නේ හරේ අඩු සංඛ්‍යාව තමයි වඩා විශාල වෙන්නේ. මෙයා 4ට කපනවා, මේක 6ට කපනවා. එතකොට 4ට කපනකොට මේ විදියට 6ට කපනකොට මේ විදියට 4ට කපනවට වඩා 6ට කපනකොට ඒ කෑලි පුංචි වෙනවා. ඒ නිසා මේ දෙකෙන් අපිට සංසන්දනය කරන්න පුළුවන් හරය ලවය සමාන අවස්ථාවේදී වඩා විශාල භාගය වෙන්නේ හරය කුඩා භාගය. මොකද ඒකට හේතුව එකෙන් කැපෙන ප්‍රමාණය විශාල වෙන නිසා. එහෙනම් මේ භාග සංඛ්‍යා දෙක සංසන්දනය කරනකොට 4ට කැපුවාමයි 6ට කැපුවාමයි තියෙන ප්‍රමාණය 4ට කැපුවාම විශාලයි. ඒ නිසා වඩා විශාල වෙන්නේ 4න් 3. ওই විදිහට අපිට සංසන්දනය කරන්න පුළුවන්. අපි දැන් උදාහරණ කීපයක් බලමු. ඔගොල්ලෝ ලියා ගන්න පෙළ පොතේ මේ භාග සංඛ්‍යා අතරට මෙන්න මේ සංකේතය යොදන්න. 1 1 එහෙනම් 5න් 3යි 4න් 3යි 8න් 7යි 11න් 7යි 10න් 3යි 5න් 3යි 13න් 5යි 7න් 5යි යොදන්න බලන්න මේ සංකේත දෙක ඔය භාග සංඛ්‍යා අතරට. බලමු අපි නිවැරදිද කියලා. පළවෙනි භාග සංඛ්‍යාවේ 5න් 3යි 4න් 3න් කවුද වඩා විශාල වෙන්නේ? කුඩා හරයක් තියෙන භාග සංඛ්‍යාව විශාල වෙනවා. ඒ නිසා මෙයා විශාලයි. දෙවැනි භාග සංඛ්‍යාවේ 8න් 7යි 11න් 7යි වඩා විශාල වෙන්නේ 8න් 7. තුන්වෙනි භාග සංඛ්‍යාවේ වඩා විශාල වෙන්නේ 5න් 3 කියන භාග සංඛ්‍යාව. අවසාන ගානේ 13ට කපලා 5යි 7කට කපලා 5යි 7ට කපනකොට කෑල්ල විශාලයි. ඒ නිසා වඩා විශාල වෙන්නේ 7න් 5. ඊළඟ උදාහරණය. ලියන්න ඕගොල්ලෝ ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙලට ලියන්න. මෙන්න පළවෙනි ගාන. 7න් 3යි 5න් 3යි 4න් 3යි මේ භාග සංඛ්‍යා 3 ආරෝහණ පිළිවෙලට ලියන්නට ඕන.
ලියන්න බලන්න ඒක. බලන්න කවුද පුංචි මේ කෙනා. 7ට කපලා 3ක්, 5ට කපලා 3ක්, 4ට කපලා 3ක්. කවුද මේකෙන් පුංචිම වෙන්නේ? වැඩිම කෑලි ගණනක් කැපෙන එක තමයි පුංචි වෙන්නේ. එහෙනම් මුලින්ම උඹලා බලන්න ලියලා තියනවද කියලා 7න් 3. දෙවනුවට බලන්න 5යි 4යි තියෙන ඊළඟ මේ දෙන්න සංසන්දනේ 5න් 3. ඊට විශාලම එක්කෙනා වෙන්නේ එතකොට 4ට කපලා කෑලි 3. ආරෝහණ පිළිවෙලට ලිව්වහම ඔය ආකාරයටමයි. දෙවෙනි උදාහරණය. 11න් 7යි 13න් 7යි 8න් 18න් 7යි. එකොළයින් 7යි 13න් 7යි 18න් 7යි. මේ තුන් දෙනාගෙන් කවුද පුංචිම එක්කෙනා? ආරෝහණ ලියන්න කියන්නේ. එහෙනම් මෙතනින් පුංචිම වෙන්නේ 11යි 13යි 18න් වඩා විශාල හරයක් තියෙන භාගය තමයි පුංචි වෙන්නේ. එහෙනම් මුලින්ම ලියවෙන්න ඕනේ 18න් 7. ඊට පස්සේ ලියලා තියෙන්න ඕනේ 13න් 7. ඊට පස්සේ ඊළඟට ලියවෙන්නට ඕනේ 11න් ආරෝහණ පිළිවෙලට ඔය ආකාරයට සකසන්නට පුළුවන්. එතකොට හරය සමාන අවස්ථාව කතා කළා මුලින් අපි. ඊළඟට කතා කළේ ලවය සමාන අවස්ථාව. එතකොට ලවය සමාන අවස්ථාව කල්පනාවෙන් මොකෝ මේක වරදින්නේ නැහැ කියා වැඩි හරයෙන් බලන්න කවුද පුංචියටම කැඩෙන්නේ. පුංචියට කැඩෙන්නේ වැඩිම විශාල වැඩිම හරයක් තියෙන කොටස තමයි. එතකොට යාගෙන් ලැබෙන කොටස තමයි පුංචිම වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා කුඩාම හරයක් තියෙන එක තමයි ලවය සමාන භාග අවස්ථාවේ විශාලම භාගය වෙන්නේ. ওই විදිහට පුළුවන් අපිට ලවය සමාන අවස්ථාවේදී භාගයක් සංසන්දනය කරගන්නේ කොහොමද කියලා හොයාගන්න. අපි ඊළඟට යනවා මේකේ තුන්වෙනි අවස්ථාව. මේකේ අංක 3 අවස්ථාව. ලවයයි හරයයි දෙකම සමාන නැහැ. ඒ අවස්ථාවට අපි දැන් යනවා. මේකෙදි ලවය සමාන වෙන්නෙත් නැහැ, හරය සමාන වෙන්නෙත් නැහැ. දැන් අපි බලමු ඒ අවස්ථාවට මොකද වෙන්නේ කියලා. අපිට හිතමු අපිට දුන්නා 2න් 1යි 4න් 3යි සංසන්දනය කරන්න. මේකේ හරය සමානක් නැහැ, ලවය සමානක් නැහැ. ඒ නිසා මේකට වෙනින් ක්‍රමයක් යොදා ගන්නට වෙනවා. ගොල්ලන්ට මතක ඇති අපි කතා කළා තුල්්‍ය භාග ගැන. තුල්්‍ය භාගයේදී මොකද වෙන්නේ? ලවයයි හරයයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නට ඕනේ. දැන් අන්න ඒක තමයි මෙතෙන්දී අපි භාවිත කරන්නේ. එතකොට මේ භාග සංඛ්‍යා දෙක මේක දෙකට කපලා මේක හතරට කපලා. එතකොට මේ කොටස් දෙක වෙනස් ප්‍රමාණ වලින් තමයි මේ කොටස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ දෙන්නම එකම තැනකට ගේනවා. එහෙනම් මේ දෙකේ ඉලක්කම අපි කීය බවට හරව ගන්නවද? 4 බවට හරවන්න පුළුවන්. අපි දන්නවා තුල්්‍ය භාගවලදී මේ දෙක 4 කරන්න පුළුවන් මෙයාව දෙකෙන් ගුණ කරලා. එහෙනම් මේ දෙකෙන් එක කියන එක අපිට ලියන්නට පුළුවන් මේකත් දෙකෙන් ගුණ කරනවා මේකත් දෙකෙන් ගුණ කරනවා. එතකොට උත්තරයක් එනවා 4න් 2යි. එතකොට මේ දෙකෙන් එක ලෙස පෙනී සිටින්නේ 4න් 2. මෙයා 4න් 3යි. එතකොට වඩා විශාල භාගය කවුද? මෙයා 4න් 3මනේ. මෙයා දෙකෙන් එක වෙනුවට 4න් 2 ලියන්නට පුළුවන්. එතකොට මේකේ වඩා විශාල වෙන්නේ 4න් 2යි 4න් 3යි කියන එකකින් වඩා විශාල වෙන්නේ 4න් 3. මම මෙයාව මෙතෙන්ට ගත්තොත් මෙයා 4න් 3. ඔහොමනේ තියෙන්නේ භාග සංඛ්‍යා දෙක. මේ භාග සංඛ්‍යා දෙකේ 4න් 2යි 4න් 3ෙන් 4න් 2ට වඩා 4න් 3 විශාලයි. ඒ නිසා වඩා විශාල වෙන්නේ 4න් 3 කියන භාග සංඛ්‍යාව මේ පැත්ත විශාල වෙන්නට ඕන. අපි තව උදාහරණයක් ගමු. 5න් 4යි 10න් 7යි. 5න් 4යි 10න් 7යි. මේ දෙන්නෙන් කවුද බලමු විශාල? දැන් මෙයා 5 හරය, මෙයා 10 හරය.
එහෙනම් මේ දෙන්නේ හරය දෙක සමාන කරමු. එහෙනම් 5 10 කරන්නට පුළුවන්. එහෙනම් 5 10 කරගමු මෙතනින්. මෙයා 10යි. මේක ಗುಣ කරන්න වෙන්නේ දෙකෙන්. නම් මේකත් දෙකෙන් 8යි. අතර බලන්න දෙක 8යි. එතකොට මෙයා 10න් 7යි. එහෙනම් වඩා විශාල භාග සංඛ්‍යාව. මේ 10න් 8යි 10න් 7න් වඩා විශාල වෙන්නේ 10න් 8 මෙතෙන්ට නෙමෙයි සංකේතය දාන්න ඕනේ. මෙතෙන්ට සංකේතය දාලා තියෙන්න ඕනේ. ඒතර වඩා විශාල වෙන භාග සංඛ්‍යාව 5න් 4 කියන කොටස. තුන්වෙනි උදාහරණය. මේක කරන්න බලන්න ඕගොල්ලෝ. 3න් 2යි 9න් 5යි කියන භාග සංඛ්‍යා දෙක. එහෙනම් 3 ඉලක්කම 9 බවට හරවන්නට පුළුවන්. ඒ නිසා මේ 3 පල්ලෙහෙන් හදා ගන්නවා 9න් පංගු වලින්. මෙයා නම් 9න් පංගු 5ම තමයි. එතකොට 3 9 කරන්න 3ෙන් ගුණ කරන්නට වෙනවා. මේ සංඛ්‍යාවත් 3ෙන් ගුණ කළාම 3 වරක් 2 6යි. තුල්්‍ය භාගය. ලව්‍ය හරය දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා ගන්න අවස්ථාව. දැන් 9න් 6යි 9න් 5යි වඩා විශාල වෙන්නේ 9න් 6. ඒ නිසා මේ අතට සංකේතය යොදලා තියෙන්නට ඕන. ඊළඟ අවස්ථාව මේ තුන් දෙනාම ලියන්න කියනවා ආරෝහණ පිළිවෙලට. 2න් 1යි 5න් 2යි 10න් 3යි. දැන් හරය සමානක් නැහැ, ලවය සමානක් නැහැ. තුන් දෙනාම සංසන්දනය කරන්න තියෙන්නේ. ගාන හදන්න ඉස්සෙල්ලා චුට්ටක් බලන්න. මේගොල්ලන්ව එකම තැනකට හරය එකම තැනකට ගේන්න පුළුවන්ද කියලා. 5 කියන එක්කෙනා 10 කරන්න පුළුවන්. 2 කියන එක්කෙනා 10 කරන්නට පුළුවන්. ඒ නිසා තුන් දෙනාම ගේමු අපි කීයටද 10ට. මෙයත් 10න් පංගු, මෙයත් 10න් පංගු, මෙයත් 10න් පංගු. 2 10 කරන්න 5න් ගුණ වෙනවා. එහෙනම් මේකත් 5න් ගුණ කරන්න ඕනේ 5 වරක් 1 5යි. 5 10 කරන්න 2කින් ගුණ කරන්න වෙනවා. ඒක 2කින් නම් මේකත් 2කින් 4යි. මෙහා වෙනස් වෙලා නැහැ. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් සංසන්දනය කරන්න පුළුවන් කවුද විශාල කවුද කුඩා කියලා. එතකොට මේ තුන් දෙනා ආරෝහණ පිළිවෙලට ලියනවා නම් මේකෙන් තමයි සංසන්දනය කරන්න වෙන්නේ. මේ කොටසේ පුංචිම එක්කෙනා 10න් 5යි 10න් 4යි 10න් 3න් පුංචිම එක්කෙනා වෙන්නේ 10න් 3. ඒ නිසා ඉස්සෙල්ලාම ලියන්න ඕනේ මෙන්න මෙයාව ආරෝහණ පිළිවෙල මුලින්ම 10න් 3. ඊට පස්සේ මේ දෙන්න සංසන්දනය කරනවා. ඊළඟට විශාල වෙන්නේ 10න් 4 කියන එක. ඒ කියන්නේ 10න් 4 නෙමෙයි ලියන්න ඕනේ 5න් 2. අවසානයේ ලියන්න ඕනේ කීයද? 2න් 1. ওই විදිහට භාග සංසන්දනය කරන්නට පුළුවන්. ලවය සමාන නැහැ, හරය සමානක් නැහැ. එතකොට අපි කරන්න ඕනේදී ලවයයි හරයයි එකම තැන. මේ හරය එකම තැනකට ගේන්නට ඕනේ. ඒකට භාවිත කරන්නේ තුල්්‍ය භාග කියන අවස්ථාව තමයි භාවිත කරන්නේ. හරි. උගලෝ මේ ගාන හදන්න බලන්න. මේක ආරෝහණ පිළිවෙලට ලියන්න තියෙන්නේ 4න් 3යි 3න් 2යි 6න් 1යි. මේ අවස්ථාව කීයටද ගේන්නේ? 4යි 3යි 6යි. තුන් දෙනාම ගේන්න ඕනේ. 3 6 කරන්න පුළුවන්. නමුත් 4 නම් 6 කරන්න බෑ. ඒතර මේ තුන් දෙනාම අපි ගේන්න වෙනවා එක තැනකට. 6නුත් බෙදෙන, 3නුත් බෙදෙන, 4නුත් බෙදෙන සංඛ්‍යාවක් තියෙන තැනකට. 4නුයි 3නුයි 6නුයි තුන් දෙනාගේම බෙදෙන ගාන කීයද? 4නුත් බෙදෙන්න ඕනේ, 3නුත් බෙදෙන්න ඕනේ, 6නුත් බෙදෙන්නට ඕනේ. 6න් බෙදෙන සංඛ්‍යා කීපයක් ලිව්වොත් 6 12 18 24.
3න් බෙදෙන ගානක් කීපයක් ලියුවොත් 3 6 9 12 15. 4න් බෙදෙන ඒවා ලියුවොත් 4 8 12 16 20. තොර මේ ටිකෙන් චුට්ටක් බලන්න. 3 දෙනාගෙම ඉන්නේ කීයද සංඛ්‍යාව? 3 දෙනාගෙම ඉන්නවා කීයද? 12 කියන සංඛ්‍යාව. එහෙනම් 3 දෙනාම ගත්ත හැකි අපිට යට ඉලක්කම නැත්නම් හරය 12ට. මෙයක් 12න් මෙයක් 12න් මෙයක් 12න්. 4 12 වෙන්නේ 3ෙන් ගුණ වුණාම. එහෙනම් 3 වරක් 3 9යි. 3 12 වෙන්නේ 4ෙන් ගුණ කළාම 4 වරක් 2 8යි. 6 12 වෙන්නේ 2කින් ගුණ වුණාම දෙවරක් 1 2යි. එහෙනම් 12න් 9යි 12න් 8යි 12න් 2යි. දැන් සංසන්දනය කරන්නට පුළුවන්. වඩා කුඩාම භාගය වෙන්නේ 12න් 2. 12න් 2 නෙමෙයි ලියන්න ඕනේ අපිට දීලා තියෙන ගාන. ඉස්සෙල්ලාම ලියවෙන්න ඕනේ 6න් 1. 12න් 9යි 12න් 8න් වඩා කුඩා භාගය වෙන්නේ 12න් 8. ඒ කියන්නේ 3න් 2. ඊළඟට ලියවෙන්න ඕනේ 3න් 2 අවසානයේ ලියවෙනවා 4න් 3 කියන භාග සංඛ්‍යාව. එතකොට මේ විදිහට පුළුවන් අපිට ඔය වගේ භාග කොටස සංසන්දනය කර ගන්න. හරය සමාන නොවන අවස්ථාවේදී ලවයත් සමාන නැහැ. ඔයගොල්ලෝ මේ උදාහරණය ඊළඟ එක ඔයගොල්ලෝ තනියෙන් හදන්න බලන්න. 10න් 3යි 5න් 4යි 20න් 3යි. 10න් 3යි 5න් 4යි 20න් 3යි. බලන්න තුන් දෙනාම ගේන්න පුළුවන් තැන කොතනද කියලා. මෙතන විශාලම සංඛ්‍යාව තියෙන 20. 5 20 කරන්න පුළුවන්ද බැරිද ගුණ කරලා? 5 20 කරන්න පුළුවන් 4න් ගුණ කළාම 10ක් 20 කරන්නට පුළුවන්. එහෙනම් තුන් දෙනාම ලියා ගන්න ඕන ලියලා තියෙන්න ඕනේ ඔයගොල්ලෝ මෙයක් 20න් මෙයක් 20න් මෙයක් 20න්. දැන් මොකද කරන්නේ? 10 කීයද බලන්න ගුණ කරන්නට ඕනේ. එයාම ගුණ කරන්න. මෙතනින් පුංචි රොන්න ලියා ගන්න 10 වරක් 2යි. ඒ ගානෙම උඩ ගුණ වෙන්නත් ඕනේ. දෙවරක් 3 6ක්. 5 ගුණ වෙන්න තියෙන්නේ 4ෙන්. 4 වරක් 4 16ක්. 20 ගුණ වෙන්න දෙයක් නැහැ. 20 ගුණ වෙනවා නම් ගුණ වෙන්න ඕනේ 1කින්. ඒතර 1 වරක් 3 3යි. දැන් හරිය සමානයි. දැන් 20න් 6 20න් 16 20න් 3. වඩා කුඩා භාගය වෙන්නේ 20න් 3. ඒ කියන්නේ 20න් 3 ලෙසමයි අපේ සිටින්නේ. ඉස්සෙල්ලාම ලිව්වා. මේ දෙන්නගෙන් කුඩා භාගය වෙන්නේ 20න් 6. ඒ කියන්නේ 10න් 3 කියන එක. ඊළඟට කුඩා භාගය වෙන්නේ 20න් විශාල මේ කොටසේ විශාලම භාගය වෙන්නේ 20න් 16 කියන්නේ 5න් 4 කියන කොටස. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට හරය හෝ ලවය සමාන නොවන අවස්ථාවේදී භාග සංසන්දනය කරගන්න ඔය විදිහට පුළුවන්. දුවේ පුතේ ඔයගොල්ලෝ 6 ශ්‍රේණියට අදාළව 9 4 අභ්‍යාසය කරලා පුහුණු වීම කරන්න. අපි ඊළඟ පාඩම් කොටසේදී ඉතිරි කොටස සාකච්ඡා කරමු. නම් දුවේ පුතේ ඔය සියලු දෙනාටම ආයුබෝවන්.